සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පිවිතුරු නිවන් මඟ උතුම් ධර්ම දේශනා මාලාව තුළින් මේ බුද්ධ ශාසනයේ වටිනා මාණික්‍ය පිළිබඳව ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් අද ඊටමත් සොඳුරු දහම් පරයයක් ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් නිතර අහන්න නොලැබෙන. සාමාන්‍යයෙන් අද මේ කියලා දෙන දහම් කොටස යෝගාවචරයන් මනාව ප්‍රගුණ කළ යුතු යම්තාක් මේ ලෝකේ රහතන් වහන්සේලා පහළ වුණාද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩමින් උන්වහන්සේලා තුල මනාව ප්‍රගුණ වූ ධර්මයක්. ඉතින් ඊටමත් ආසාවෙන් අහන්න ඕන බණ ටිකක් අද කියලා දෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මොනරාගල ඉත්තෑ කටුව පදිංචි පින්වත් KB පොඩිරාලහාමි උපාසක මහත්මයා. මෙතුමා හෙට දිනේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි බවට පත් වෙනවා. ඉතින් එතුමාට පැවිදි ජීවිතයට උපකාර පිණිසත් ඒ වගේම මිය පරලෝකීය පියාණන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු සියලු දෙනාට දීර්ඝායුෂ යහපත ප්‍රාර්ථනා කරමින් පොඩිරාලාමි උපාසකතුමා අද ධර්ම දානය සිද්ධ කරන්නේ ලෝකේටම ධර්මය අහන්න සලස්වලා ඒ ධහමේ පිහිට සොයාගෙන එතුමා පැවිදි ජීවිතයට පත්වීමට පෙර මේ ධර්ම දානය සිද්ධ කරනවා. ඉතින් කොච්චර යහපත් සිතුවිල්ලක් එතුමාට ඇති වුණේ. ඉතින් මේ අපි කවුරුත් රැස් කරගන්න පින අද එතුමාට අනුමෝදන් කරමු. බුද්ධ ශාසනයේ සත්පුරුෂ ඇසුරේ පිහිට පිළිසරණ සැලසේවා. මේ පැවිදි ජීවිතයට පත්වන සියලුම කුල දරුවන්ට සත්පුරුෂ ඇසුරම සැලසේවා. කිසි කෙනෙකුට බුද්ධ ශාසනය අහිමි නොවේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව ආරම්භ කරමු. ඉතින් පින්වත්නි, මේ ඉරිදිපාද හතර තමයි අපි දැන් ඉගෙනගෙන යන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් සතර සතිපට්ඨාන ඉගෙන ගත්තා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඉගෙන ගත්තා. සතර ඉරිදිපාද ඉගෙන ගත්තා. අද යෝගාවචරයේ භාවනා විදියට වඩන හැටි ඉගෙන ගන්නේ. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා පංච ඉන්ද්‍රිය, පංච බල, ඊළඟට සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කරුණු කාරණා ටික අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් පින්වතුනි, ඉරිදිපාද කියන එක අපි කෙටියෙන් වචනයෙන් සිංහලෙන් සීකලා ඡන්ද චිත්ත විරිය විමර්ශා. නිවන පිණිස තියෙන කැමැත්ත, ඊළඟට වීරිය, අදිෂ්ඨානය, විමර්ශාව. ඡන්ද විරිය චිත්ත විමර්ශා. එතකොට පන්සිල්වත් රකින්න බෑ කැමැත්තක් නැතුව, වීරිය නැතුව, අදිෂ්ඨානය නැතුව, කරුණු කාරණා තේරුම් ගන්න නැතුව. ඕනෑම කටයුත්තක් කරන්න මුල් වෙනවා. හැබැයි මේක පැති දෙකකට යොමු වෙනවා. එකක් තමයි ලෞකික පැත්තටත් යොමු වෙලා යනවා. ලෝකෝත්තර පැත්තටත් යොමු වෙනවා. ලෞකික පැත්තටම මිනිසුන්ගේ තියෙන කැමැත්ත තමයි හරවන්න ඕනේ කුසල් දියුණු කරන්න අකුසල් ප්‍රහාණය කරන පැත්තට. ලෞකික ලෝකයේ තියෙන වීරියම තමයි හරවන්න ඕන ලෝකෝත්තර පැත්තේ වීරියට. ඒතකොට ලෞකික ලෝකයේ තියෙන වීරිය තමයි අකුසල් ගැන ගානක්වත් නැහැ. කුසල් ගැන ගානක්වත් නැහැ. සැඩපහර යනවා. ඒ සැඩපහර යද්දී ඒ හිතට එන අකුසල් සමෘද්ධිමත් කරගන්න වීරිය කරනවා. හිතට එන අකුසල් සමෘද්ධිමත් කරගන්න වීරිය කරනවා. රාගයක් ඇති වුණාට පස්සේ ඒ රාගය සංසිඳවා ගන්න වීරිය කරනවා. ඒ රාගය මේ තෘප්තිමත් කරගන්න. නිවන කියන්නේ අනිත් පැත්ත. උපන්නා වූ රාගය ප්‍රහාණය කිරීමට වීරිය කරනවා. ඊළඟට සාමාන්‍ය ලෞකික ලෝකේ යම් දෙයක් කරා යන්න හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. එතකොට ඒ ඉගෙන ගන්න රස්සාවල් කරන්න මිනිසුන්ගේ තියෙනවා.
නමුත් නිවන පිණිස කෙනෙකුගේ අදිෂ්ඨානයක් තියෙනවා. ඒක තමයි චිත්ත 이르දිපාදය. සතර සතිපට්ඨානෙ වඩන්න, බෝධිපාක්ෂික ධර්මයේ වඩන්න, මාර්ගඵල අවබෝධයට ඔහුගේ තියෙන අදිෂ්ඨානය. ඊළඟ විමර්ශා කියන්නේ කරුණු නුවණින් විමසීම. එතකොට අපි එදා ඉගෙන ගත්තා පාලියෙන් කියන්නේ මෙහෙමයි. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත 이르දිපාදය. විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත 이르දිපාදය. චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත 이르දිපාදය. විමර්ශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත 이르දිපාදය. බලවත් කැමැත්තෙන් යුතුව හිත එකඟ කරන එකට කියනවා ඡන්ද සමාධිය කියලා. ඒ තුලින් අකුසල් ප්‍රහාණය කළා කුසල් උපදවන වීරියට කියනවා ප්‍රධාන සංඛාර සමන්නාගත කියලා. 이르දි උපද්දවන්ට මාවත නිසා 이르දිපාද කියනවා. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර 이르දිපාද එය කියන එක හැදෙන්නේ මේ විදිහට. ඒතර වචනයක් ගානේ අර්ථත් ඉගෙන ගත්ත අපි මීට කලින්. මම ඔබට නැවත මතක් කිරීමක් ඒකලේ. පින්වතුනි ඔන්න දවසක් අපගේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පූර්වාරාම නම් වූ මිගාර මාතු ප්‍රාසාදයේ වැඩ සිටියා. ගන්ධකුටි. සංඝයා වහන්සේලා ටිකක් එක දිගට කය දැන් පූර්වාරාමේ කෑ ගහනවා, hina වෙනවා, ඇඟිල්ලෙන් ඇන ගන්නවා. ඊළඟට සිවුරත් එහෙම මෙහෙන් දාගෙන හරියට මේ තරුණ කොල්ලෝ සෙට් එකක් එකතු වුණාට පස්සේ කෑ කොස්සන් ගහගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉදිද්දීන් පූර්වාරාමේ යටටට්ටුවේ කට්ටිය මේ විදිහට සද්දේ. භාග්‍යතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කතා කළා මොග්ගල්ලාන මෙහෙන්ද. මොග්ගල්ලාන ඔබට පේන්නේ නැද්ද ඔබගේ සහෝදර භික්ෂුන් වහන්සේලා ප්‍රකෘති ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව මාන්නෙන් යුක්තව කච ගාමින් කිසිම සංවරයක් නැතුව ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න තැනක් ඉන්න හැටි. මොග්ගල්ලාන මේ භික්ෂුන් සංවේගයටපත් කරන්න කිව්වා. මේ භික්ෂුන් සංවේගයටපත් කරන්න කිව්වා. ඊට පස්සේ මොග්ගලන් මහරහතන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය සිරසින් වැඳලා එතනින් එළියට වැඩලා මහා පොට ඇඟිල්ලෙන් පූර්වාරාමේ හෙලෙව්වා. බලවත්ව හෙලෙව්වා. තොටිල්ලක් වගේ හෙලෙව්වා. භාග්‍යතුන් වහන්සේ ඉන්න තැන හෙලවෙන්නේවත් නැහැ. අනිත් ඔක්කොම පූර්වාරාමේ මෙහෙම හෙලවෙනවා. අර ස්වාමීන් වහන්සේලා බය වෙලා ඇඟේ ලොම් කෙලින් වෙලා දාඩිය දාලා කටවල් ඇරිලා ඇස් උඩ ගිහිල්ලා ඊට පස්සේ ඊ ස්වාමීන් වහන්සේ කියනවා අම්මෝ මෙච්චර මනාව ගැඹුරු කොට හාරලා මනාව හදලා තියෙන පූර්වාරාම ගොඩනැගිල්ල ප්‍රාසාදය බලවත්ව හෙලවෙනවනේ මොකද්ද මේ වෙන්නේ කියලා බය වෙලා මුගලන් මහරහතන් වහන්සේ මහ පොට ඇඟිල්ලෙන් හෙලෙවි පයේ මහ පොට ඇඟිල්ලේ. ඊට පස්සේ ඒ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියෙන් දැන් වැඩියා. වඩිනකොට සංඝයා දාඩිය දාගෙන ඇස් උඩ ගිහලා ඇඟේ ලොම් කෙලින් වෙලා ඔක්කොගෙම. භාග්‍යවතුන් වහන්සේ වදාලා කිමද පින්වත් මහණෙනි මේ දාඩිය දමාගෙන කටවල් උඩට අරගෙන මේ සංවේග ප්‍රාර්ථ වෙලා ලොම් කෙලින් වෙලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මනාව මේ ඉදි කරලා තියෙන පූර්වාරාම ප්‍රාසාදය බලවත්ව කම්පා වුණානේ සෙලවුණානේ සෙලවී ගියානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මොග්ගල්ලාන භික්ෂුව තමන්ගේ පාදයේ මහ පොට ඇඟිල්ලෙන් තමයි ওই මහ පූර්වාරාම ප්‍රාසාදය දැන් සෙලෙවි. බලන්නකො එකම තැනක එකම පිරිසක් ඇඟිල්ලෙන් ඇන ඇන hina වෙවි ඉන්නකොට දැන් ඔය ඇඟිල්ලෙන් ඇන ඇන hina වෙන ඇඟට තට්ටු කර කර hina වෙන ඒවා භාග්‍යතුන් වහන්සේ ගරහා වදාළ දේවල්. මේකේ තියෙන එක එක්කිනාට තට්ටු කිරිල්ල නෙවෙයි.
තමන්ගේ කෙලෙස් වලට තට්ටු කර කර යවන්න ඕන. එහෙම බුද්ධ ශාසනය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය මොග්ගල්ලාන භික්ෂුව ඔච්චර 이르දිමත් සම්පන්න වුණේ කොහොමද කියලා දන්නවද කියලා හෙව්වා. අනේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනසේක්වා. පින්වත් මහණෙනි ඔය මොග්ගල්ලාන භික්ෂුව ඊටමත් හොඳින් ඡන්ද සමාධි පදහන සංඛාර සමන්නාගත ඉරිදිපාදේ වැඩුවා. වීරිය සමාධි සංඛාර සමන්නාගත ඉරිදිපාදේ වැඩුවා. චිත්ත සමාධි පදහන සංඛාර සමන්නාගත ඉරිදිපාදේ වැඩුවා. විමර්ශනා සමාධි පදාන සංඛාර සමන්නාගත ඉරිදිපාදේ වැඩුවා. ඒ නිසා තමයි මොග්ගල්ලානට ඔච්චර දේවල් කරන්න පුළුවන්. පින්වත් මහණෙනි මොග්ගල්ලානට මේ කුරුල්ලෙක් ආකාශයට නැගිනවා වගේ මේ ශරීරය ආකාශයට ගන්න පුළුවන්. පින්වත් මේ මහණෙනි මේ මොග්ගල්ලානට පුළුවන් මේ ඉරසඳ අතින් ස්පර්ශ කරන්න. එක වගේ ශරීර දහස් ගණන් මවන්න. නොපෙනී ගමන් කරන්න. පර්වත බිත්ති හරහා ඒ වගේ වදින්න නැතුව යන්න පුළුවන්. ජලයේ සක්මන් කරන්න පුළුවන්. පොළොවේ කිඳා බහින්න පුළුවන්. ඔය මොග්ගල්ලානට දෙවියන් දිව්‍ය ලෝක ඕන තරම් පේනවා. ඔය මොග්ගල්ලානට දෙවියන්ගේ ශබ්දය අහන්න පුළුවන්. පින්වත් මහණෙනි මොග්ගල්ලානට හැම කෙනාගේම හිත් කියවන්න පුළුවන්. පින්වත් මහණෙනි මොග්ගල්ලානට මිනිස්සු ඉපදෙන සත්තු ඉපදෙන මැරෙන චුතිය උපත දකින්න පුළුවන්. දෙව්ලොව අපාය දකින්න පුළුවන්. පින්වත් මහණෙනි ওই මොග්ගල්ලානට සියලු කෙලෙස් නැසූ ආසවක්ඛ්‍ය ඥානෙ තියෙනවා. පින්වත් මහණෙනි ඒ සියල්ල මොග්ගල්ලානට ලැබුණේ ඡන්ද චිත්ත වීරිය විමර්ශනා කියන ඉදිරිපාද මනාව වඩපු නිසා. දැක්කද? ඉරිදිපාද වැඩිම. ඒතර බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්ම හිතිලා තියෙනවා කොහොමද මේ ඡන්ද චිත්ත වීරිය විමර්ශනා කියන ඉරිදිපාද හතර භාවනා වශයෙන් වඩන්නේ කියලා. දැන් එහෙනම් මේක භාවනා වශයෙන් වඩන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. ඒකට පින්වතුනි තියෙනවා ක්‍රමයක්. ඒක තමයි දැන් මේ ඉරිදිපාද විග්‍රහ කරලා තියෙන විභංග සූත්‍රයේ තියෙනවා මේ ඉරිදිපාද වඩනකොට ඡන්ද චිත්ත වීරිය විමර්ශනා කියන මේ ටික මේ අහගෙන හිටියත් සැපයක්. සවම් පතට මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න. මේ ඡන්ද චිත්ත වීරිය විමර්ශනා කියන ඉරිදිපාද භාවනා වශයෙන් වඩන්නේ මෙහෙමයි. ඒ තමයි මේ ඉරිදිපාද අතිශයින් සැඟවීමට යන්න දෙන්නේ නැතුව තියෙන්න ඕන. ඒකට කියනවා අතිලීනෝ භවිස්සති. සැඟවීමකට යනවා නච අතලීනෝ භවිස්සති. සැඟවෙන්න දෙන්නේ නැතුන් ඉන්න ඕන. ඒක කොහොමද සැඟවෙන්න දෙන්නේ නැතුව ඡන්ද චිත්ත වීරිය විමර්ශනා කියන ඉරිදිපාද හතර තියාගන්නේ කියලා දැන් විස්තර කරනවා. එතකල් ඉවසර ඉන්න ඕනේ. ඊළඟට දැඩි කොට ගන්න හොඳ නෑ මේ ඉරිදිපාද හතර. ඊළඟට මේ ඉරිදිපාද හතර තමා තුල අප්‍රකට වෙන්න දෙන්නත් හොඳ නෑ. හැකිලෙන්න දෙන්නත් හොඳ නෑ තමා තුල. ඊළඟට පිටතට විසිරෙන්න දෙන්නත් හොඳ නෑ. ඊළඟට පෙරපසු සංඥාවෙන් වාසය කරන්නත් ඕන. ඒ වගේම ඉරිදිපාද වඩනකොට උදේ වඩපු විදිහටම හවස වඩන්නත් ඕන. හවස වඩනකොට හවස වඩපු විදිහට උදේ වඩන්නත් ඕන. යටිකය බලන විදිහට උඩුකය දිහා බලන්නත් ඕන. උඩුකය දිහා බලන විදිහට යටිකය දිහා බලන්නත් ඕන. දහවල බලන විදිහට රාත්‍රියටත් බලන්න ඕන. රාත්‍රියට භාවනා කරන විදිහට දහවලට භාවනා කරන්නත් ඕන. මෙසේ විවෘත වුණ බාහිර දෙයකට නොබැදුන සිතින් බැබලීම සහිතව ඉරිදිපාද වඩන්න ඕන. සිත වඩන්න ඕන.
ඔය හැම වචනයක්ම තීරුම් කරලා දෙනවා. ඔකට පාලියෙන් කියන්නේ මෙහෙමයි. ඉති මේ ඡන්தோ නච අතිලීනෝ භවිස්සති. මාගේ ඡන්දය අතිශයින් හැකිලෙන්න දෙන්නේ නැහැ. නොහැකිලි. නච පග්ගහිතෝ භවිස්සති. දැඩි කොට ගණ්ඩ දෙන්නෙත් නැහැ. නච අජ්ජහත්තං සංකිට්තෝ භවිස්සති. තමා තුල හැකිලෙන්න දෙන්නෙත් නැහැ. නච බහිද්දා වික්කිට්තෝ භවිස්සති. බාහිරට විසිරෙන්න දෙන්නෙත් නැහැ. පච්චාපුරේ සංඤේච විහෙරති. පෙරපසු සංඥාවෙන් වාසය කරනවා. කොහොමද? යතාපුරේ තථා පච්චා. පෙරවරුවේ යම්සේද පසුවරුත් ඒ වගේ. යතාපච්චා තථාපුරේ. පස්වරු යම්සේද පෙරවරුවේත් ඒ වගේ. යතා අදෝ තථා උද්දං. යට යම්සේද උඩත් එසේ. යතා උද්දං තථා අදෝ. උඩ යම්සේ නම් යටත් එසේ. යතා දිවා තථා රත්තින්. දිවා කාලේ යම්සේද රාත්‍රියෙත් එසේ. යතා රත්තින් තථා දිවා. රාත්‍රී යම්සේද දවල් කාලෙත් ඒ වගේ. ඉති විවටේන චේතසා අපරියෝ නද්දේන සප්ප භාසං චිත්තම් භාවේති. මේ විදියට විවෘත වූ බාහිර දෙයකට නොබැඳුන සිතින් බැබලින් රහිතව සිත වඩනවා. පින්වතුනි, ඔය වචන අපි ගැඹුරුයි, අපිට තේරෙන්නේ නැති දෙයක් කියලා හිතන්න එපා. තේරෙන දෙයක්. මේ ඉරිදිපාද වඩනකොට අපි මේ භාවනා බෝධිපාශික ධර්ම පටන් ගත්තේ කායानुපස්සනාවෙන්නේ. එතකොට ආනාපාන සති භාවනාව හෝ කාය ඊළඟට ඉරියාපතය හෝ අසුභ භාවනාව හෝ ධාතු මනසිකාර භාවනාව හෝ නවසීවිතිකේ හෝ හක්මන් භාවනාව හරි මොකක් හරි භාවනාවක් කරද්දී ඒක කරන්නේ කැමැත්ත මුල් වෙලා, වීරිය මුල් වෙලා, අදිෂ්ඨානෙ මුල් වෙලා, විමසීම මුල් වෙලා. එහෙනම් මේ කායානුපස්සනා භාවනාව ආරම්භයේදීම ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හතර තියෙනවා. එතකොට ඒ භාවනාව වඩද්දී තමන්ගේ හිතේ තියෙන ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන එක තමයි සැඟවෙන්න දෙන්න හොඳ නැත්තේ. ඒක දැඩියෙන් ගන්නත් හොඳ නැහැ. ඊළඟට හැකිලෙන්න දෙන්නත් හොඳ නැහැ. විසිරෙන්න දෙන්නත් හොඳ නැහැ. ඊළඟට ඡන්ද චිත්ත වීරිය විමර්ශා මුල් වෙලානේ භාවනාව කරන්නේ කායानुපස්සනාවේ. ඒ කරන භාවනාව උදේ කරන විදිහටම හවස කරන්නත් ඕන. හවස කරන විදිහට උදේට කරන්නත් ඕන. ඊළඟට කායානුපස්සනාවේ අපි හොඳට කෙස් රොදෙන් පල්ලහැට මේ කයේ අසුභය බලනවා වගේ යටිපතුලෙන් උඩටත් කයේ අසුභය බලන්න ඕන. දහවල් කාලේ හොඳ ප්‍රමෝදයෙන් භාවනා කරනවා වගේ රාත්‍රී කාලෙත් කරන්න ඕන. රාත්‍රී කාලේ හොඳට භාවනාව කරනවා වගේ දහවල් කාලෙත් කරන්න ඕන. මෙන්න මේ විදිහකට කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව සතර සතිපට්ඨානෙ මනාව හිත වඩන්න ඕන. හිත බබලන ආකාරයෙන්. ඔන්න ওই ටික තමයි දැන් ඔය කිව්වේ. දැන් ආයෙත් තේරුම් කළ දෙනවා වචනෙන් වචන. අපි කවුරුත් මේ බුද්ධ ශාසනය ඉගෙන ගන්න අයනේ. ඒ නිසා නැවත නැවත අපි ඉගෙන ගන්න ඕන. ඒකට තමයි අපිට මතක හිටින්නේ. අනේ පුංචි කාලේ අපිට මොන්ඩිසෝරියේදී ගුරුවරු කොච්චරනම් කිව්වද එකම දේ 10 වතාව. හෝඩියේ පන්තියේදී කොච්චරනම් කිව්වද 10 වතාව. එකම දේ අප්‍රාථමික අංශයේදී අපිට ගුරුවරු කොච්චරනම් ආදරෙන් කියලා දෙනවද එකම දේ ගොඩාක් වතාවක්. එකම ගණන් එක ගණන් ක්‍රමයක් උගන්වන්න කොච්චරනම් අභ්‍යාස දෙනවද? එහෙම නේද අපි ඉගෙන ගත්තේ. එක ඉංග්‍රීසි වචනයක් ඉගෙන ගන්න වාක්‍ය කීයක් හදන්න දෙනවද? එක ව්‍යාකරණයක් ඉගෙන ගන්න වාක්‍ය කීයක් හදන්න දෙනවද? එහෙම නේද අපි භාෂාවල් පුරුදු වෙන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනය ඉගෙන ගන්නකොටත් අපි මහන්සි වෙන්න ඕනේ වගේ. අපි ඒවා අමාරුයි කියලා අතෑරියේ නෑ. කොහොම හරි කට්ට කාගෙන ඉගෙනගෙන අවසානයේව තේරෙනවා.
ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ බණපදයක් ඇහුවොත් මේව අමාරුයි කියලා අතාරින්නේ? අපි නැවත නැවත අහන්න ඕන. නැවත නැවත ශ්‍රවණය කරන්න ඕන. බලන්න ඔබට අපි කොච්චර කනුකම්පාවෙන් නැවත නැවත කියලා දෙනවා. එහෙනම් ඔය කියපු වචන ටික නැවත නැවත කියලා දෙනවා දැන්. ඒ තමයි දැන් අපි කියවනේ මොකද්ද අතිශයින් සැඟවී යන්නේ නැති විදිහට ඡන්ද චිත්ත වීර්ය විමර්ශන ඉරිදිපාද වඩන්න ඕන කියලා. ඒතකොට ඉරිදිපාදේ කියලා එක වචනයක් අරන් වඩන්න නෑ. මතක තියාගන්න. ඒ තමයි කායානුපස්සනාවේ භාවනාවල් සතර සතිපට්ඨානය අපි වඩන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශන මුල් වෙලා. එක්ක කැමැත්ත මුල් වෙලා, එක්ක වීර්ය මුල් වෙලා, එක්ක අදිෂ්ඨානෙ මුල් වෙලා, එක්ක නුවණින් විමසීම මුල් වෙලා. එතකොට මේ සතර සතිපට්ඨාන ය තුලමයි මුහු වෙලා තියෙන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශන කියන ඉරිදිපාදය. එතකොට මේ ඉරිදිපාද අතිශයින් සැඟවෙන්න දෙන්න හොඳ නැහැ. අහනවා කතමෝච භික්කවේ අතිලීනෝ ඡන්தோ. එහෙනම් කැමැත්ත සැඟවුණා කියලා කියන්නේ මොකක්ද? අතිශයින් සැඟවුණා කියන්නේ. යෝ භික්කවේ ඡන්தோ කෝසජ්ජ සහගතෝ කෝසජ්ජ සම්පයුත්තෝ අයං උච්චති භික්කවේ අතිලීනෝ ඡන්தோ. මෙයාගේ කැමැත්ත ඡන්ද ඉරිදිපාදයේ තියෙනවා. ඒ ඉරිදිපාදයේ තිබ්බට කුසීතයි. මෙයා කැමැති ඒ වුණාට කුසීතයි. කැමැත්ත තියෙද්දි කුසීතව ඉන්න අය කොච්චර ඉන්නවද? කුසීතයි. කුසීත බවත් එක්ක එකතු වෙලා. ඒ නිසා මෙයාගේ කැමැත්ත නැත්නම් වීරිය නැත්නම් අදිෂ්ඨානෙ නැත්නම් නුවණින් විමසීම කුසීත බවත් එක්ක එකතු වුණොත් එහෙම ඒකට කියනවා ඒ ඉරිදිපාද අතිශයින් සැඟවි ගියා කියලා. එහෙනම් කුසීතකම නැති කරගන්නටම ඕන මේ ඉරිදිපාද උඩට එන්න. ඒක නේද ඒකේ අර්ථය. ඡන්ද චිත්ත වීර්ය විමර්ශන කියන ඉරිදිපාද හතර කුසීතකමත් එක්ක එකතු වුණාට පස්සේ අතිශයින් හැකිලෙනවා. එහෙනම් සසර දුකින් එතර වෙනු කැමති යෝගාවචරය කුසීතකම ගොඩාක් දුරු කරන්න ඕනේ. ඊළඟට තව වචනයක් කියවනේ දැඩි කොට ගන්න එපා මේ ඉරිදිපාද කියලා. ඒක කොහොමද කරන්නේ? ඒක ඡන්ද ඉරිදිපාදෙන් විස්තර කරනවා. කතමෝච භික්කවේ අතිපග්ගහිතෝ ඡන්தோ. මොකද්ද පින්වත් මහණෙනි ඕනෑවටත් වඩාගත් මේ ඕනාවටත් වැඩිය වීරියෙන් ගත් ඡන්ද ඉරිදිපාදේ කියන්නේ? මහණෙනි යෝ භික්කවේ ඡන්தோ උද්දච්ච සහගතෝ උද්දච්ච සම්පයුත්තෝ අයං උච්චති භික්කවේ අතිපග්ගහිතෝ ඡන්தோ. එයාගේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශන කියන එක මෙයා ගන්නවා කොහොමද? උද්දච්චයෙන් විසිරීමෙන්. කියන්නේ මෙයා ඕනාවට වැඩිය අරන් මෙයාගේ හිත කලබල වෙලා. අර හදිසියට කොරස් කටේ අත දා ගන්න බෑ කියන්නේ. ඒ වගේ එකක්. නිවන් දකින්න කැමැති හරි කලබලයි. නිවන් දකින්න වීරිය තියෙනවා හැම එකක්ම කරනවා. කලබලයි. නිවන් දකින්න හරි අදිෂ්ඨානයක් තියෙනවා හරි කලබලයි. හිත විසිරිලා. නිවන් දකින්න කැමැති නුවණින් විමසීමක් තියෙනවා කලබලයි. එයාට තේරෙන්නේ නැහැ කෝකද මේක හරියට කරගෙන යන්න ඕන කියලා. හිත විසිරිලා. කලබල වැඩි. උද්දච්චෙත් එක්ක එකතු වෙලා. ඕනාවට වැඩි හිතනවා වැඩි. එතකොට එහෙනම් සතර සතිපට්ඨානෙ වඩද්දී කුසීත කමිනුත් කරලා හරියන්නේ ඕනාවට වැඩි හිතට අරන් කළත් වැඩක් නැහැ. ඒතර කොච්චර බැලන්ස් එකක් ඕනේද? අන්න ඡන්ද චිත්ත වීර්ය විමර්ශන කියන ඉරිදිපාදය කලබලයට ඕනාවට වැඩි හිතට අරන් කරන්නේ නැහැ. හිත කලබල විසිරෙන මට්ටමට ගන්නෙ නැහැ. යෝගාවචරයා ඒකට ගොඩාක් සසර දුකින් නිදහස් වෙන්න කැමැතිව උත්සාහ කරන කෙනා ගොඩාක් වග බලා ගන්න ඕන මෙන්න මේකට. හිත කලබල වෙන්න දෙන්න හොඳ නැහැ. විසිරෙන්න දෙන්න හොඳ නැහැ. ඊට පස්සේ කිව්වනේ ඇතුළට හැකිලෙනවා මේක කියලා. ඒ කොහොමද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමෝච භික්කවේ අජ්ජහත්තං සංකිට්ඨෝ ඡන්தோ ආධ්‍යාත්මයකට තමා තුළට හැකිලී ගිය ඡන්දය කියන්නේ මොකද්ද? යෝ භික්කවේ ඡන්தோ තීන මිද්ද සහගතෝ තීන මිද්ද සම්පයුත්තෝ අයං උච්චති භික්කවේ අජ්ජත්තං සංකිට්ඨෝ ඡන්தோ. මෙයාට අකුසල් දුරු කළා කුසල් උපදවා ගන්න. එහෙම නැත්නම් සතර සතිපට්ඨානෙ දෙන්න කැමැත්ත තියෙනවා. වීරියක් තියෙනවා. ඊළඟට අදිෂ්ඨානෙත් තියෙනවා. විමර්ශාවක් තියෙනවා. හැබැයි මෙයා නිතර නිදිමතට යනවා. මෙයාගේ හිත නිතර නිදිමතට අලසකමට තීන මිද්දට බරයි. තීන මිද්දට බර නිසා භාවනා කරන්න කැමති. හැබැයි නිදි. බණහන්න හරි කැමති. හැබැයි නිදි. එයා එළි වෙන කල් උනත් ඉන්නවා. කිරා ඉන්නවා. එහෙම වුණාට පස්සේ 이르දිපාද හොඳට වැඩෙන්නේ නැහැ. හිත ඇතුළට හැකිලිලා තියෙන යාගේ 이르දිපාද ටික. නැතුව නෙවෙයි. කිර හරි ඉන්නවනේ. හැබැයි හැකිලිලා තියෙන්නේ. තමා තුළට හැකිලුණා කියන්නේ නිදිමතට. නිදි කිරා වැටෙනවට තීන මිද්දට. එහෙනම් සතර සතිපට්ඨාන භාවනාව වඩන්න ඕන තීන මිද්දේ නිදිමත දුරු කර අන්න තීන මිද්දේ නිදිමත දුරු කර සතර සතිපට්ඨානෙ වඩන එකට තමයි 이르දිපාද වඩනවා කියන්නේ. මේක තේරුම් ගන්න. ඕන ඊළඟට තියෙනවා කතමෝච භික්කවේ බහිද්ධා වික්කිත්තෝ ඡන්தோ. බාහිරට විසිරුණ 이르දිපාද. බාහිරට විසිරිලා ඡන්ද චිත්ත වීරිය විමර්ශා. ඒක කොහොමද තේරුම් ගන්නේ? යෝ භික්කවේ ඡන්தோ බහිද්ධා පංචකාම ගුණේ ආරබ්බ අනුවික්කිත්තෝ අනුවිසටෝ අයං උච්චති භික්කවේ බහිද්ධා වික්කිත්තෝ ඡන්தோ. මහණෙනි බාහිරට විසිර ගිය ඡන්දේ යනු කුමක්ද? මහණෙනි යම් ඡන්දයක් බාහිර පංචකාම ගුණයන් පිළිබඳව නැවත සිතීමට යයිද නැවත මේ පංචකාම අරමුණු වල විසිරෙයිද? මහණෙනි මේ බාහිරට විසිරී ගිය ඡන්දයයි කියනු ලැබේ. බාහිරට විසිරුණා කියන්නේ මෙයා සතර සතිපට්ඨානෙ වඩන්න පටන් ගන්නවා. ගත්තට භාවනාවට වැඩිය හිත දුවලා තියෙන්නේ පංචකාමයට. භාවනාවට වැඩිය හිත දුවලා තියෙන්නේ පංචකාමයට. ඒ නිසා සතර සතිපට්ඨානයේ යෙදෙන නිවන කැමති භික්ෂුව අතිශයින් පරිස්සම් වෙන්න ඕන පංචකාමයට හිත යවන්නේ නැතුව තියාගන්න. එහෙනම් සතිපට්ඨාන ධර්මියෝ පංචකාමයට හිත විසිරුවා ගන්න නැතුව වඩන එකම තමයි 이르දිපාද භාවනාව වඩනවා කියන්නේ. ඊට පස්සේ පින්වතුනි තියෙනවා යංච භික්ඛවේ භික්ඛු පච්චාපුරේ සංඤේ විහෙරති. දැන් කොහොමද මේ පෙරපස සංඥාවෙන් වාසය කරන්නේ? යථාපුරේ තථා පච්චා. පෙරවරුවේ යන්සේ නම් පස්වරුවේත් ඒ වගේ. යථා පච්චා තථාපුරේ. පස්වරුවේ යන්සේ නම් පෙරවරුවේත් ඒ වගේ. උදේ දවල් දෙක ගැන මේ කියන්නේ. කොහොමද මේ? ඉද භික්කවේ භික්ඛුනෝ පච්චාපුරේ සංඤෝ සුග්ගහිතා හෝති සුමනසිකතා සූපධාරිතා සුප්පටි විද්ධා පඤ්ඤාය. එවං කෝ භික්ඛවේ භික්ඛු පච්චාපුරේ සංඤීච විහෙරති යථාපුරේ තථා පච්චා තථාපුරේ. මෙයා මේ 이르දිපාද භාවනාව වඩද්දී කොහොමද කරන්නේ? මනවින් භික්ෂුව පසු පෙර සංඥාව මනවින් ගන්නා ලද්දේ වෙයි. මනවින් මෙනෙහි කරන ලද්දේ වෙයි. මනවින් දරන ලද්දේ වෙයි. මනවින් ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දේ වෙයි. මෙසේ මහණෙනි භික්ෂුව පෙරපසු සංඥාවෙන් වාසය කරනවා. ඒ තමයි උදේවරුවේ සතිපට්ඨාන භාවනාව කළේ යම් විදියකින්ද යම් විමසීමකින් යම් මතකයකින් යම් දරා ගැනීමකින් නම් උදේවරුවේ සතිපට්ඨානෙ වැඩුවේ යම් ඕනෑකමකින් ඒ විදිහටම ඒක මතක තියාගෙන ඉඳලා ඒ විදිහටම හවස වඩන්නවා.
දැන් සමහර අය උදේට නිදිමතක් නැතුව හොඳට භාවනා කරනවා. හවස් වෙනකොට ටිකක් භාවනා කළා එහෙම නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් හවස් කාලේ හොඳට භාවනා කරනවා. උදේට බත් මතේ කියලා ඉන්නවා. නෑ. උදේට සතර සතිපට්ඨානෙ වඩනකොට හිතට ගත්තනම් යම් ඕනෑකමක්, යම් ධාරණයක්, යම් කිසි ඒ නිමිත්ත මෙනෙහි කිරිල්ල ඒ ක්‍රමයටම හවසත් වඩනවා. කියන්නේ උදේට තියෙන බණ භාවනා කරන්න උදේට තියෙන කැමැත්ත, වීරිය, අදිෂ්ඨානෙ, විමසීම හවසටත් ඒ විදිහටම තියෙන්න ඕන. ආනෝකට කියනවා පච්චාපුරේ සංඥාව කියලා. දැන් එක විදිහටම භාවනාව උදේ හවස එක විදිහටම බණ භාවනාව හවස යම්සේ නම් උදේසේ නම් යම හවසත් ඒ විදිහට භාවනා කරනවා නම් සතර සතිපට්ඨානෙ සතිපට්ඨානයේ සිහිය පිහිටවීම සතිපට්ඨානෙට අයිති උදේ හවස එක විදිහට කරන එක ඉරිදිපාද භාවනාවට අයිති. දැන් තේරෙනවද මේක? ඊට පස්සේ තියෙනවා කොහොමද මේ පින්වතුනි මේ ඉරිදිපාද 4 හොඳට වැඩෙන භාවනාවක් තියෙනවා. කවුරුත් මේ භාවනාව පුරුදු වෙන්න ඕන. ඒ තමයි අසුභ භාවනාව. මේ භික්ෂුන් වහන්සේ නමකට මේ චීවරය ශරීරයට පොරවද්දී ඉස්සෙල්ලාම පැවිදි වෙනකොට සිවුරු පටිය කරේ ගැට ගහද්දී සිවුරු පටියත් එක්කම කියන භාවනාව තමයි කේසා ලෝමා නකා දන්තා තචෝ දන්තා නකා ලෝමා කේසා. භාවනා කර්මස්ථානයේ දීලම තමයි සිවුර දෙන්නේ. ඊට පස්සේ තමයි සිවුරු ප්‍රතිවේශා කරන්නේ. ඊට පස්සේ තමයි පැවිද්ද දෙන්නේ. ඊට පස්සේ තමයි සිල් දෙන්නේ. එහෙනම් භික්ෂුවකට නිත්‍ය භාවනාවක් විදිහට අසුභ භාවනාව තියෙන්න ඕන. එහෙනම් යථා අදෝ තථා උද්දං තථා අදෝ උඩ සිට පහළට බලන්නේ යම් විදිහකටද කෙස් රොදෙන් පහළට යටිපතුලෙන් උඩටත් ඒ විදිහටම ශරීරයේ අසුභේ බලන්න පුළුවන් නම් ඒ භික්ෂුව තුළ මනාව ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද 4 වැඩෙනවා. ඉරිදිපාද 4ට බොහෝ උපකාරයි අසුභේ බලන එක. ඉද භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධම් පාදතල අදෝ කේසමත්තකා තච්ච පරියන්තම් පුරං නානප්පකාරස් අසුචිනෝ පච්ච වික්කති. මේ කරුණීලා භික්ෂුව කේස්රෝදෙන් පහළට යටිපතුලෙන් උඩට නාන ප්‍රකාර වූ අසුචි කොට්ඨාසය විමසනවා. හමකින් වෙහිලා තියෙන කුණප කොට්ටාස 32ක් හමකින් වහලා තියෙනවනේ. ඒකට නෙමෙයි ශරීරය කියන්නේ. කෙස් ටිකක් මින් හමින් අල්ලගෙන ලෝමා ලොම් ටික නඛා නියපොතු දන්තා දත් ඊළඟට තචෝ සම මාංසං මස් නහාරු නහර අට්ටි ඇට අට්ටි මිංජා අට මිදුළු වක්ඛං වකුගඩු හදයන් හදවත යකනං අක්මාව කිලෝමකං දලබුව පිහකං බඩදිව පප්පාසම් පෙනහලු ඊළඟට උදරියන් බඩබොක්ක ඊළඟට අන්තං අන්තගුණ අතුණු බහං කරීසං අසූචි පිත්තං පිත සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු අසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති. පිත්ත සෙම්ම සැරවලේ දහඩිය තෙල් මන්ද කඳුළු උරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු මුත්‍රා. ඕවා ටික තමයි හමකින් වහලා මේ තියෙන්නේ. කෙස් ටිකෙන් පල්ලහැට. පේන්න තියෙන කෙස් ටිකම හේතුවේ නැත්තම් පිරිසිදු කලේ නැත්තම් ඔබ ගෙදර වතුර නැත්තම් පනාව නැත්තම් සබන් නැත්තම් පිරිසිදු කරන ද්‍රව්‍ය නැත්තම් කොණ්ඩේට මක්ක වෙයිද? හැඩපළු ගෙතෙනවා. උකුණෝ එලෙඬිත් ඔබ වෙනවා. හඩු ගඳ එනවා.
ලොම් වලින් ගඳ එනවා. නියපොතු වලින් ගඳ එනවා. හමෙන් ගඳ එනවා. අපි උදේට හොදනවා. ගමනක් ගිය ගමන් හොදනවා. මෝහන හොදනවා. සර්වියට් වලින් අත පීනවා. ලේන්ස් වලින් පීනවා. වතුරෙන් හොදනවා. පනාවෙන් පීරනවා. සුද්ධ කරනවා. කොච්චර කේසුලෝම් නියදත් සම මස් කියන ටිකට විතරක් කොච්චර දේවල් කරනවද? රැයට හොදලා පිරිසිදු කරගෙන නිදාගෙන ආයෙ උදේට නැගිටලා ආයෙ හොදනවා. අපේ මුළු ජීවිත කාලෙම කලේ ඕන්න ඔය පහ සුද්ධ කර කර හිටපු එක. කේස්, ලෝම්, නිය, දත්, සම, මස්, සමාධි. පිටට පේන පහ විතරක්. ඔය තමයි පැකින් එකේ උඩ. ඇතුලේ මස් ටික එළියට ගත්තොත් කොහොම වෙයිද? සත්තු පැන පැන කයි. මැස්සෝ වහ වැටෙනවා, වළක්වන්න බෑ. නාරවැල්, ඇට මිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, ඊළඟට බඩ බොක්ක, අසූචි. මේවා තැන් තැන් වල ටිකක් ගොඩ ගහලා බලන්නකෝ. තැන් තැන් වලට ගොඩ ගහලා බලන්න. එළිය හිතෙන් බලන්න මේ තමන්ගේ ඇඟේ තියෙන ටික. ඒකාස්සේ පිත කහ පාටට, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳමිඳු. අර ජරාව මදිවට ඒකට තව ඕජාවකුත් දැම්මා. කෙල, සොටු, සඳමිඳුළු, මුත්‍රා. කේස්රෝදෙන් පහලට යටිපතුලෙන් උඩට. මේ ටික බලනවා. භික්ෂුව බලනවා. ඔකට තමයි කියන්නේ යතාදෝ තථා උද්දං යතා උද්දං තථාදෝ විහෙරති කියලා. මේ විදියට හොඳට විමසමින් වාසය කරන භික්ෂුවට ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා කියන 이르දිපාද මනාව වැඩෙනවා. එයාට සසර දුකින් නිදහස් වෙන්න ඕනෑකම බලවත් වෙනවා. වීරිය බලවත් වෙනවා. අදිෂ්ඨානය බලවත් වෙනවා. හොඳට විමසීම ඇති වෙනවා හිතේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද භික්ෂුව යථාදිවා තථාරත්තින්. ඒ කියන්නේ දිවා කාලේ භාවනා කරන විදිහට කොහොමද රාත්‍රී කාලේ කරන්නේ? රාත්‍රී කාලේ භාවනා කරන විදිහට කොහොමද දවල් කාලේ කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු යේහි ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි දිවා චන්දප සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති සෝ තේහි ආකාරේහි තේහි ලිංගේහි තේ නිමිත්තේහි රත්තින් චන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේහි. යං ආකාරයකින් ඊට පස්සේ යන් නිමිත්තකින් යන් ඒක අපි විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ආකාරයකින් යම් සටහන් වලින් යෙහි ලිංගෙහි කියන්නේ යම් සටහන් වලින් යම් නිමිති වලින්. දැන් අපි උදාහරණයක් ගන්නකෝ. ඔන්න සීතල හුළඟ හමනවා. ලාවට මීදුම පැතිරිලා තියෙනවා. ඉරවුවත් බැහැගෙන තියෙනවා. ලස්සන ගල් තලාවක් තියෙනවා. අපිට හිතෙනව නැද්ද මේ වගේ තැනකට නිකන් භාවනා කරන්න නැත්තම් මේ වගේ සොඳුරු වෙලාවක. ඒ තමයි යම් යම් සටහන් නිමිති අපි භාවනාවට පොළඹවනවා. ඊළඟ ලස්සන වෘක්ෂයක් තියෙනවා. ඊළඟට ලස්සන එතන ඉඳ ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඊට පස්සේ ගස්සේ වෙන්නේ අනේ චුට්ටක් භාවනා කරන්න නැත්තම් වෙන තැනකදී ඒක හිතුන්නේ නැහැ. ඒ සටහන් නිමිති තමන්ගේ භාවනාවට උපකාරයක් වුණා. ඒ විතරන්නේ ওই බාහිර අභ්‍යන්තරේ කායානුපස්සනාදී වඩනකොට ඒ භාවනා නිමිති උපදිනවා. ඒ භාවනාවට හිතේ කැමැත්ත ඇති වෙන අරමුණ ඇති වෙනවා. අන්න ඒවා දවල් කාලේ යම් විදිහකට තිබ්බද ඒ විදිහට හවසටත් ඒ විදිහට ගන්නවා. දැන් සමහර අය කියනනේ හවස ඉර බැහැගෙන ගියාට පස්සේ භාවනා කරමු කියලා. ඒ කියන්නේ ඉර බැහැගෙන යාම කියන නිමිත්ත ඒ වෙලාවට විතරක් අල්ලලා එහෙම බෑ. මේ භාවනාව වඩද්දී
ඉර තියෙද්දිනොත් ඉර බැස්සට පස්සෙත් උදේ දවල් කතා නැහැ. හැම වෙලාවකම එකම විදිහට වඩන්න පුළුවන් විදිහට හිත හදන්න ඕන. ඒකට කියනවා දවල් යම්සේ නම් රාත්‍රියත් එසේයි, රාත්‍රිය යම්සේ නම් දවල්ුත් එසේයි කියලා. ඊට පස්සේ තව විදිහක් තියෙනවා. ඒ තමයි දිවා රාත්‍රී කාලේ ඡන්ද සමාධිය වඩනකොට දහවල ගත කරන්නේ යම්සේ නම් දවල් ගත කරන්නේ toy විදිහට කියලා ඔය විස්තරේ තියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතංච භික්ඛවේ භික්ඛු විවටේන චේතසා අප්‍රියෝනද්දේන සප්ප භාසං චිත්තං භාවේති. විවෘත වූ සිතින් කිලිටි වෙන්නේ නැතු ප්‍රභාස්වර හිතව කොහොමද වඩන්නේ මේ සතර සතිපට්ඨානය තුළ? ඉද භික්ඛවේ භික්ඛුනෝ ආලෝක සංඥා සුග්ගහිතා හෝති දිවා සංඥා ස්වාදිට්ඨිතා එවං කෝ භික්ඛවේ භික්ඛු විවටේන චේතසා අපරියෝනද්දේන සප්ප භාසං චිත්තං භාවේති. පිරිසිදු හිතක්, විවෘත හිතක්, කැළඹින් නැති හිතක් වඩන්න හරි උපකාරයි කියනවා ආලෝක සංඥාව. ආලෝක සංඥාව කියන්නේ ආලෝක නැත්නම් එළියේ නිමිත්ත හිතට ගන්නවා. ආලෝකයේ නිමිත්ත හිතට ගන්නවා. දැන් මේක තියෙනවානේ භාවනා කරනකොටත් සාමාන්‍යයෙන් රාත්‍රී කාලේ භාවනා කරන නිදිමත වැඩි නම් දිවා සංඥාව ගන්න ඕන. ආලෝකයේ තියෙන ඉරේ සංඥාව සමහර අය ඉර සිහි කරනවා. සමහර අයට දවල් කාලේ ගස් කොළන් තිබ්බ විදිහ හිතෙන් සිහි කරනකොට නිදිමත නැති වෙනවා. සමහර අයට ආලෝක කසිනේ සිහි කරනවා. ඔය වගේ ආලෝක සංඥාව හිතට පුරුදු කරන්න ඕන. පින්වතුනි, අපි සාමාන්‍යයෙන් මේ භාවනා කරගෙන හිතට සාමාන්‍යයෙන් භාවනාවට පුරුදු වෙනකොට අපි සාමාන්‍ය මෙහිම වුණාට භාවනාව කාලයක් කරගෙන යනකොට හිතේ ආලෝකයක් ඇති වෙනවා. හිතේ එළියක් ඇති වෙනවා. ඒ ආලෝක සංඥාව නිතර පවත්වන්න ඕනම වෙලාවක යට සිහි කරලා ගන්න පුළුවන් විදිහේ හිතක් හදා ගන්න ඕන. මේක කරන්නේ යෝගාවචරය භාවනාව දිගින් දිගට දියුණු කරන කෙනා. ඒක එයාගේ ඉරිදිපාද භාවනාවට අයිති දෙයක්. මේ විදිහට තමයි ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔන්න ওই විදිහට තමයි ඉරිදිපාද භාවනාව කරන්නේ. දැන් ඔන්න ඔය ආකාරයෙන් ඔබට දැන් තේරෙනවද ඉරිදිපාද භාවනාවක් විදිහට වඩන ආකාරය? අහන්ට දුර්ලභ කාරණා ටිකක් තමයි ඔබට අහන්න අවස්ථාව ලැබුණේ. ඒ තමයි ඉරිදිපාදේ වඩනකොට, ඒ කියන්නේ ඉරිදිපාද කියන එක පින්වත්නි ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හතර මුල් කරගෙන තමයි සතර සතිපට්ඨානට කෙනෙක් යොමු වෙන්නේ. එතකොට මේ සතිපට්ඨාන භාවනාව කරද්දී මේ බෝධිපාක්ෂික ධර්ම 37 මේ වඩද්දී එයාව එකට මෙහෙවන බලවේගයේ බවට පත් වෙන්නේ එයා තුල තියෙන බලවත් කැමැත්ත, බලවත් වීරිය, බලවත් අදිෂ්ඨානය, බලවත් විමර්ශාව. එතකොට මේ භාවනා වශයෙන් වැඩින්නේ ඒ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන කාරණා හතර අතිශයින් හැඟවෙන්නේ නැතුව තියෙන්න ඕනේ යා තුල. ඒ කාරණා හතර දැඩිව ගන්නෙත් නැතුව තියෙන්න ඕන. තමා ඇතුලේ හැකිලෙන්න දෙන්නෙත් නැතුව තියෙන්න ඕන. පිටතට විසිරෙන්න දෙන්නෙත් නැතුව තියෙන්න ඕන. පෙරපසු සංඥාවෙන් වාසය කරන්නත් ඕන. එතකොට අතිශයින් සැඟවෙනවා කියලා කියන්නේ දැන් අපි මෙච්චර වෙලාවක් ඉගෙන ගත්තේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා ඉරිදිපාද. එයා තුල කියන්නේ පුරුදු කරන කෙනෙක් කුසීත වුණොත් එහෙම අතිශයින් මේ එයාගේ ඉරිදිපාද සැඟවි යනවා. එහෙනම් කොච්චර වීරියෙන් කැපවීමෙන් කෙනෙක් මේ මාර්ගය පුරුදු කරන්න ඕනේද? ඊළඟට දැඩි කොට ගන්න එපා කියන්නේ උද්දච්චෙත් එක්ක ඕනාවට වැඩිය හිතට ගන්නටත් එපා කියනවා මේක. ඊළඟට ඒ කියන්නේ දැන් පුරසාරන් දෙඩවිලි ඔක්කොම කැලේ. පුරසාරන් දෙඩවිලි ඔක්කොම තියෙන්නේ ඕනාවට වැඩිය හිතට ගත්තට පස්සේ. ඒතකොට හිත විසිරෙනවා. ඊළඟට මේ සතිපට්ඨාන භාවනාදී වඩද්දී තමා තුළ හැකිලෙන්න දෙන්න හොඳ නැහැ. හැකිලෙන්න දෙන්න හොඳ නැහැ කියන්නේ තීන මිද්දේ දුරු කරමින් මේ මාර්ගය වඩන්න ඕන.
ඊළඟට පිටතට විසිරෙන්න දෙන්නේ නැතුන් ඉන්න ඕන. එතකොට බාහිර පංචකාමයට සිත යන්න නොදී මාර්ගය වඩන්න ඕන. ඊළඟට පෙරපසු සංඥාවෙන් වාසය කරනවා කියලා කියන්නේ උදේ යම් විදිහකට වැඩුවද ඒක හවසටත් ඒ විදිහටයි වඩන්නේ. හවසටත් යම් විදිහකටද බණ භාවනාව පුරුදු කළේ. උදේටත් ඒ විදිහටයි වඩන්නේ. ඒ වගේම යා මේ කයේ කිස්රොදින් පහලට යටිපතුලෙන් උඩට ශරීරයේ යම් විදිහකටද බලන්නේ. ඒ විදිහටම යටිපතුලෙන් උඩ කෙස් වලින් පහලට මේ ශරීරය ඊළඟට කෙස් වලින් පහලට යටිපතුලෙන් උඩ ශරීරය දෙතිස් කුණප කොට්ටාසය මනාව නුවණින් විමසනවා. හරියට බොජ්ජා මේ ඊර්ධිපාද ධර්මය මේ දියුණු පවුණු කරනවා අසුභ භාවනාව. ඊට පස්සේ දහවල වඩන විදිහටම රාත්‍රිය වඩන විදිහට දහවල එයා කියන්නේ යන් නිමිති යන් සටහන් වලින් එයාගේ හිතට අර භාවනා කරන්න කැමැත්තක් එනවනේ දවල් කාලේ. ඒ කැමැත්ත ඒ විදිහටම රාත්‍රී කාලෙත් කරගන්න ඕන. ඒ වගේම තමයි හිත ප්‍රභාස්වරව වඩන්නේ ආලෝක සංඥාව මෙනෙහි කිරීමෙන්. සතිපට්ඨාන ධර්මයන් ප්‍රායෝගිකව ඉදිරියට වඩද්දී හිත දියුණු කරගන්න ආකාරය තමයි දැන් ඔය විස්තර කළේ. එතකොට පින්වත්නි මතක තියාගන්න මේන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ බුද්ධ ශාසනයේ නිවන් මාර්ගය ගැන අහලා හිත පහදවා ගැනීම. සිත පහදවා ගන්න මෙහෙම වූ නිවන් මාර්ගයක් තියෙනවනේ කියලා. මාර්ගය හඳුනාගත්තට පස්සේ ඔබව කාටවත් මුලා කරන්න බෑ. දැන් S2 පියාගන්න මන් ටික වෙලාවක් භාවනා කරලා ඔයාව සෝවාන් කරවන්නම් කියලා කිව්වට එයා අහුවෙන්නේ නැහැ. එයා නිවන් මාර්ගය දන්නවානේ භාග්‍යතුන් වහන්සේ කොහොමද මේක දේශනා කළේ කියලා. මේ කිසිවක් නොදන්නා වූ ඒ ධර්මයේ නොදන්නා වූ ජනතාව තමයි මේ එක එක්කිනා බිලිබා ගන්නෙ. ඔවුන්ටද ධර්මයේ නොතේරුණ නිසා. ඉතින් ඒ නිසා ඔබ ඒකට අසු නොවේවා කියලා තමයි අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. හිත පහදවා ගන්න. නැවත නැවත මේ කියන්නේ හිත පහදවා ගන්න. ඉතින් ඒ වගේම අපි ඉරිදිපාද කතාව අවසන් කරන්න කලින් තව විශේෂ කාරණාවක් ඉරිදිපාද සංයුත්තේ තියෙනවා. ඒක සිහි කරනවා ඔබගේ චිත්ත ප්‍රසාදේ පිණිස. ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ මනෝමය කයෙන් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තියෙනවද? ආනන්ද තථාගතයන් වහන්සේ මනෝමය කයෙන් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඕලාරික සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කයෙන් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා තියෙනවද? ආනන්ද තථාගතයන් වහන්සේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ඕලාරික කයිනුත් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තියෙනවා. ආශ්චර්යයි ස්වාමීනි, අద్භුතයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ හරි සතුටු වෙනවා. ආශ්චර්යයි ස්වාමීනි, අద్භුතයි. ආනන්ද තථාගතයන් වහන්සේලා කියන්නේ ආශ්චර්යයෙන්ම ආශ්චර්ය ධර්මයන්ගෙන් සමන්විතය. අద్භූත මෙම්ම අద్භූත ධර්මයන්ගෙන් සමන්විතය. ආනන්ද තථාගතයන් වහන්සේ යම් අවස්ථාවක කයත් සිතෙහි එකඟ කරනවා. හිතට අනුව කය එකඟ කරනවා. සිතත් කයෙහි එකඟ කරයි. සිතත් කයට අනුව එකඟ කරනවා. කය සිතට අනුව එකඟ කරනවා. සැප සංඥාවත් සැහැල්ලු සංඥාවත් කයෙහි බාහා විසෙත්. ආනන්ද ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේගේ කය වඩාත්ම සැහැල්ලු වෙයි. වඩාත්ම මෘදු වෙයි. වඩාත් ක්‍රියාවට යෝග්‍ය වෙයි. වඩාත් ප්‍රභාස්වර වෙයි. ආනන්ද එය මෙබඳු දෙයකි. දවසක් තිස්සේ ගිනියම් වෙලා තියෙන යකඩ ගුලියක් ගොඩාක් සැහැල්ලු වෙනවා, මෘදු වෙනවා, ක්‍රියාවට යෝග්‍ය වෙනවා, ඕන දෙයක් කරන්න පුළුවන් වෙනවා. ආන්නේ වගේ තථාගතයන් වහන්සේ කායට අනුව සිතට අනුව කය සැහැල්ලු කරලා සැප සංඥාව සැහැල්ලු කරලා ඒ සැහැල්ලු සැප සංඥාව කයේ භාවයේ වාසය කරනකොට තථාගතයන් වහන්සේගේ කය ගොඩාක් සැහැල්ලු වෙවි යනවා. සැහැල්ලු වෙලා යනකොට ආනන්ද ඒ අවස්ථාවේ සුළු මෙහෙවීමකින් තථාගතයන් වහන්සේට මේ ශරීරය අහසට ගන්න පුළුවන්. ඉතින් අහසට අරන් ආනන්ද ඕන තරම් ඉරිදි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එක්කෙනෙක්ව ඉඳගෙන දහස් ගණන්ක ඉඳගෙන එක්කෙනෙක් අහසේ සක්මන් කරනවා, ඉරහඳ අත ගන්නේවා. මේ විදිහට ඕනම දෙයක්
බ්‍රහ්ම ලෝකේ දක්වාම කයෙන් වසඟ කරන්න පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේ කය සිත තරම් සැහැල්ලු කරනවා. පොළොන් රොදකටත් එහා සැහැල්ලු කරනවා. මෙච්චර ශක්තියක් තථාගතයන් වහන්සේ තුල ඇති වුණේ කුමක් නිසාද? ඇති වුණේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද බහුලව වඩපු නිසා. මේ ඉරිදිපාද බහුලව වඩන මාර්ගය කුමක්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් කෙනෙක් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවාද? එයා තුල වැඩින්නේ ඉරිදිපාදම තමයි. ඉතින් මේ තියෙන්නේ එක කාරණාවක් 37 ආකාරයකට විස්තර කිරීමක් මේ තියෙන්නේ. ඒ නිසා අද ඔබ සන්තෝෂයටපත් වෙන්න ඕන ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද 4 මේ මාර්ගය පුරුදු කරන අය වඩන්නේ කොයි ආකාරයෙන්ද කියලා මේ කුසල් වඩන සිතක සැඟවුන ගුණධර්ම අහන්න ලැබිච්ච එක ගැන. බුද්ධ ශාසනයකම විතරයි මේවා අහන්න ලැබෙන්නේ, වෙන ශාසනික නෑ. මේ යුගයේ විතරයි අහන්න තියෙන්නේ, තවත් යුගයක නෑ. මේ යුගයෙන් පස්සේ ඉරිදිපාද කතාව අතුරුදහන් වෙලා ආය මේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද 4 ගැන කතා කරන්නේ මෛත්‍රී බුද්ධ ශාසනේ. මේ පොළොව යොදුන් 7ක් උඩට වැඩෙන්න ඕන ආය මේ වචන ටික අහන්න. ඔබ අද අහපු මේ බණ ටික අහන්න මේ යුගයේ නැති වෙච්ච ගමන් ආය පොළොව ගව් 7ක් වැඩෙන්න ඕන ආයේ වචන ටිකවත් අහන්න. පුරුදු කිරීම ගැන කවර කතාවද? ඒ නිසා දුර්ලභ දේ දුර්ලභ වශයෙන්ම තේරුම් ගන්න. අපි මේ ධර්මය අහලා හිත පහදවා ගත්තා. ඒ පින්බලෙන් ධර්ම ශ්‍රවණය කරපු පින්බලෙන් අපි තුලද ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද මනාව වැඩි යන්න මේ පින් හේතු ආසනා වේවා කියලා සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, අද දවසේ අපි පුණ්‍යානුමෝදනා කරනවා සොඳුරු පිවිතුරු නිවන් මඟ ධර්ම දේශනාව සිද්ධ කිරීමට ධර්ම දායකත්වයේ දරන්නේ අද මොනරාගල ඉත්තෑකටුව පදිංචි පින්වත් KB පොඩිරාලහාමි උපාසක මහත්මයා. ඉතින් දෙසැම්බර් මාසේ 3 වෙනි දින හෙට දිනේ උතුම් පැවිදි ජීවිතයට පත්වන පොඩිරාලහාමි උපාසක තුමාට ශාසනික ජීවිතේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද මේ කුසල් වඩන්න කැමැත්ත, කුසල් වඩන්න වීරිය, කුසල් වඩන්න අදිෂ්ඨානෙ, කුසල් වඩන්න නුවණින් විමසීමේ හැකියාව දියුණු වීම පිණිසම ඒකාන්තයෙන් මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ ශාසනික ජීවිතය ඒකාන්තයෙන් සඵල වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා, පින් පමුණවනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම මිය පරලෝකීය KB මුදිහාන්සේ පියාණන්ට සහ VR අබේරත්න පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකීය පියාණන් දෙපළටත් ඒ වගේම ඔබ කවුරුත් නම් මිය පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. ඒ වගේම විශේෂ කාරණාව තමයි මේ වාගේ උතුම් ධර්මයක් අපිට සවම්පත් වලට මේ යුගයේ අහන්නවත් ලැබෙන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ වචනයක් ගානේ මේවා අපිට විස්තර කරලා දුන්නේ නැත්තම්. ඒ නිසා පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ ඉරිදිපාද ධර්මිය මනාව වැඩි යාම පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම පොඩිරාලහාමි උපාසකතුමා නමින් සුජීවත්ව සිටින KA පොඩිමැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් ගෞතම සසුනේ පිහිට පිළිසරණත් මේ පින් බලෙන් සැලසේවා. ඒ වගේම මේ රැස් කරගන්න දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනා ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. මේ ලෝක ව්‍යසනය, මේ වසංගතය මේ ලක්දිරණෙන් දුරු වේවා, ලෝකෙන් දුරු වේවා, මිනිසුන්ට සිතම වේවා කියලා සිත පතනවා. ඔබ සියලු දෙනාට ධර්මයේ ශ්‍රවණය කරපු ඒ වගේම මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත්
කාර්ය මල්ලී සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. අපි කාටත් ගෞතම බුද්ධ ශාසනය උතුම් ගුණධර්ම දියුණු කර ගැනීමට ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද ධර්මිය දියුණු කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.